ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තම කියනවා කාටවත් ණය නැති එකලු හොඳම සුඛය. ඩෙබිට් කාඩ් එකක් ගන්න කිව්වම කියනවා ඩෙබිට් කාඩ් එකක් ගත්තම ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එකක් නැහැ කියලා. අපේ සමාජය මුදල් මත තමයි පදනම් වෙලා තියෙන්නේ. It creates an opportunity for hackers to come in. Because moving 100% into anything is quite bad. We cannot directly move into a cashless economy without addressing these issues. ක්‍රෙඩිට් කාඩ් එකක යන්න වියදම දැනෙන්නේ මාසයන්තිමටම ස්ටේට්මන්ට් එකම විතරයි. ගම්මාන සමහර විට 3-4කට එක බැංකුවක් පමණයි තියෙන්නේ. මොකද බැංකුව 3 වෙද්දි වහනවනේ. ජනතාව හුරු වෙලා ඉන්නේ අපි මෙතෙක් කාලයක් කරගෙන ආව නෝට්ස් ඇන්ඩ් කොයින් සිස්ටම් එකට. මුදල් රහිත ආර්ථිකයක් කොතරම් දුරට සාර්ථකයිද? ගොඩක් කලාට ඒකෙන් ප්‍රශ්න තියෙන්නේ අපේ යටිතල පාසුකම් හා ආකල්පමය ප්‍රශ්න. මොකද Aiboa. Young hearts, intellectual minds, changing the world through dialogue, one step at a time. This is Charana TV's Seetala Eethala. Charana TV ඔබේ ආලින්තයට ගෙන එන යුගයේ තරුණයින් රටේ ප්‍රශ්න පිළිබඳව කතා කරන සීතල ඊතල වැඩසටහන. One unique topic today, 6 different speakers. Let's have a look who's joining us today. Issues involved in transitioning into a cashless economy. Is this something that you have thought of at least? What is a cashless economy? How does that make us more different from the economy that we are in totally? Does it mean a barter system of sort? Let's see and find out what this really means, whether we can find and make room for something like this, something unique in our economy in the future. බාණ්ඩ හෝමාරුවෙන් පටන් ගත්ත මේ මූල්‍ය වටපිටාව ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි ලෝකේ හැම රටකම කාසි හා නෝට්ටු භාවිතා කරන තත්වයට පත් වුණා. එතනින් එහාට ගිහිලා වර්තමානයේ වෙන විට අන්තර්ජාලය භාවිතා කරමින් මේ ගෝලීයකරණය කියන සංකල්පයට අපි ගමන් කරද්දී තවමත් අපි මුදල් එහෙමත් නැත්නම් මේ නෝට්ටු කාසි එක ගනුදෙනු කරන්න ඕන යුගයකද ජීවත් වෙන්නේ. හැබැයි මේ මුදල් රහිත සමාජයකට එහෙම නැත්නම් යුගයකට අවතීර්ණ වෙනකොට එහි ගැටලු නිර්මාණය වෙනවා. මේ ගැටලු මොන විදිහද මොන විදිහේ විසඳුම්ද අපිට ලබා ගන්න පුළුවන් කියන කරුණු පිළිබඳව අපි කතා කරමු මුදල් රහිත ආර්ථිකයක පිවිසීමේදී ඇති ගැටලු පිළිබඳව. And to start off this topic for today, let's have Tuhan Sapumanage. මොකද්ද මේ කෑෂ්ලස් ඉකොනොමි එකක් කියන්නේ? ලංකාව වගේ රටකට PayPal කියන එකත් අලුත් කන්සෙප්ට් එකක් වුණාට මේක ලීගලයිස් කරන්න එක අලුත් දෙයක් වුණාට ඇෆ්‍රිකාවල තියෙන රටක් කෙන්යාව කියලා. කෙන්යාව වගේ රටක 2007 තමයි කෑෂ්ලස් පේමන්ට් බේස් සිස්ටම් එකක් ඉස්සෙල්ලාම එන්නේ. 2007 වෙනකොට ලංකාවේ ඒක පුද්ගල ආදායම කෙන්යාව වගේ දෙගුණයක්. හැබැයි කෙන්යාව 2007 ඉස්සෙල්ලාම ආවට මේ මොබයිල් බේස්ඩ් කෑෂ්ලස් ඉකොනොමි එක ලංකාවට ඉස්සෙල්ලාම එන්නේ 2012. එයි මේකට ප්‍රශ්නේ. හැබැයි මේ 2012 තාමත් ලංකාවේ මිනිස්සු කෑෂ්ලස් ඉකොනොමි එකට යන්නේ නැහැ. මිනිස්සු බයයි. මම ලගෙන විදියට මේකට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න වලට කලින් මම පොඩ්ඩක් කියන්න මේකේ බෙනිෆිට්ස් මොනවද කියලා. මේකේ බෙනිෆිට්ස් මොනවද? ඉන්ස්ටන්ට් ට්‍රාන්සැක්ෂන්ස් අපිට මොකක් හරි දෙයක් ගන්න ඕන නම් වෙන රටක තියෙන දෙයක් සල්ලි එහෙම යනකම් ඉන්න ඕනේ නැහැ. නැත්නම් බැංකුව කරා ට්‍රාන්සැක්ෂන් ප්‍රොසෙසින් වෙනකම් ඉන්න ඕනේ නැහැ. අපිටම පුළුවන් අපේ වැඩ ඉක්මනට කරගන්න කෑෂ්ලස් ඉකොනොමි එකේ බිට්කොයින් කියයි වයර් ට්‍රාන්ස්ෆර්ස් කියයි අපිටම කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි efficient. දැන් අර වගේ බැංකුවක ගියොත් ගාස්තු ගොඩාක් තියෙනවා. බැංකුවේ නැත්නම් ට්‍රාන්සැක්ෂන් ෆීස් කියයි, කරන්සි කන්වර්ෂන් ෆීස් කියයි, හැන්ඩලින් ෆීස් කියයි මේකක්වත් ඕනේ නැහැ. බිට්කොයින් වගේ එකට ගියොත් එහෙම ඉතාමත් පොඩි ගානක් efficient විදියට අපිට සල්ලි හොමාරු කරගන්න පුළුවන්. තමන් හරි දෙයක් ගන්න. ඒකයි instant. තව එකක් තමයි මේක ඩෙමොක්‍රටයිස් වෙලා තියෙනවා. සමහර මිනිස්සුන් දැන් ගාම් බැංක්ස් වලින් තාම අහන කට්ටියත් එක්ක ට්‍රාන්සැක්ෂන්ස් කරන්නේ නැහැ. සමහරලාට මේ ඇත්ත හේතුත් නෙමෙයි. සමහර කට්ටිය අවුරුදු ගාණක් තිස්සේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගියාගෙන බැලුවා. දැන් මිහට සල්ලි තියෙනවා, ඇසෙට්ස් තියෙනවා. හැබැයි මේ අවුරුදු ගාණක් තිස්සේ කලින් ට්‍රිප් එකට ගියපු නිසා සමහර අයට බැංක් account එකක් ඕපන් කරන්න දෙන්නේ නැහැ. මෙහෙම අයටත් දැන් පුළුවන් ෆයිනෑන්ෂියලි පාර්ටිසිපේට් කරන වර්ල්ඩ් ඉකොනොමි එකේ
economy එක cashless economy එකක් කරා. ඇයිත් ලංකාවේ මිනිස්සු මේක ගැන දන්නේ නැත්තේ? මම දකින්නේ ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. අත් තමයි ලංකාවේ කල්චර් එක. මගේ යාළුවෙකුට කිව්වා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න. ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තම කියනවා කාටවත් ණය නැති එකලු හොඳම සුඛය. ඩෙබිට් කාඩ් එකක් ගන්න කිව්වම කියනවා ඩෙබිට් කාඩ් එකක් ගත්තම ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එකක් නැහැ කියලා. ඒ නිසා ලංකාවේ කල්චර් එක වෙනස් කරන්න ඕනේ. මොකද ඩෙබිට් කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් එක ගත්තම අවෝඩ්ස් හම්බෙනවා, පොයින්ට්ස් හම්බෙනවා, රොයල්ටි ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. මේවා මාර වාසි ඉන්ට්‍රස්ට් ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකකට හරියට ඉස්සර ප්ලෑන් කරොත් මාර ඉකොනොමිකල් බෙනිෆිට්ස් තියෙනවා මේ ප්‍රෝග්‍රෑම්ස් වල. ඉතින් තමයි ලංකාවේ ගවර්න්මන්ට් එකේ rules. අපි බලමු foreign transactions, forex trading කරන ගොඩක් කට්ටිය ඉන්නවා. සමහර ඇමරිකාවේ මිනිස්සුනේ ඒගොල්ලන්ගේ net worth එකම හැදලා තියෙන්නේ forex trading වලින්. මේ ලංකාවේ forex trading කරන එක නීතියෙන් තහනම්. and සමහර loopholes තියෙනවා but නීතිය අහුනොත් එහෙම මේක කරන්න බෑ. මොකද foreign රටකට ගියාට පස්සේ account එක freeze කරොත් එහෙම ආඩේ තියෙන සල්ලි නැති වෙනවා. ඒ නිසා ලංකාවේ දැන් අපි මිනිස්සු සල්ලි හැමෝත් ලංකාවේ foreign exchange transact කරලා සල්ලි හොයාගත්තොත් මිනිස්සු economically empower වෙනවා. මිනිස්සු finances ගැන දන්නවා. government එකට බර අඩු වෙනවා. හැබැයි මේක කරන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ discipline එක ගැන නිසා. ඒ නිසා අපි ඉස්සෙල්ලා culture එක හදලා ඒ ගමම ලංකාවේ central bank එකත් මේ rules ලිහලි කරලා මිනිස්සුන්ට කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ ගොඩක් දුරයි cashless economy එකක් විදියටත් මිනිස්සු economically empower කරන්න. මොකද JP Morgan Chase Bank වේ ලෝකේ prominent investment bank එකෙන් කියනවා bitcoin කියන එක $1,30,000 වෙනකන් යන්න පුළුවන් කියලා. දැන් තියෙන වගේ 2.5 ගුණයක්. බෑ ලංකාවේ මිනිස්සුන්ට bitcoin ගන්න එච්චර ලේසි නෑ. මේ තියෙන එක rules නිසා. මේකෙන් වෙන්නේ අපි අවුරුදු 7 වර්ෂ ගානක් වුණත් පිටිපස්සට යන්න පුළුවන්. අපි මේ opportunities නැති නිසා. නිසා මම හිතන්නේ මේක democratize කරලා government එකේ විදියට rules වෙනස් කරන ගමන් ලංකාවේ culture එකත් වෙනස් වෙන්න ඕනේ. වර්තමාන ලෝකෙ විදියට යන්න මොකද සිංගප්පූරු වගේ රටකට 65% වෙන්නේ දැන් මේ වෙනකොට cashless economy එකක් තියෙන්නේ. ඒ සමගින් මම ඔබ සියලු දෙනාට සුවපතනවා cashless economy එකට යන්නත් financial independent වෙන්නත් ස්තුතියි කාලයට. Thank you very much, Tuhan, for showing how we are imprisoned and showing us the opportunities that lay beyond how we have been imprisoned. අපි හිරන්නේ මෙයා පෙන්නනවා අපිට අපි රාමුවකින් කොටු වෙලා ඉන්නේ අපේ නීති පද්ධති වලින් අපේ මානසික සෞඛ්‍ය අපේ මානසිකත්වය අපි හරි ගස්සගෙනද තියෙන්නේ මේ වගේ දේවල් වලට ඉන්වෙස්ට් කරන්න. No, we have not. Right? These are the things that we cannot focus on because of the restraints that we are given with. So thank you very much, Tuhan, for pointing that out, especially in terms of foreign exchange trading. Why is Sri Lanka not moving forward? Because Sri Lanka is not allowing Sri Lanka to move forward. Simple as that. Thank you very much, Tuhan, for giving us the base for this topic that we need today. ඇයි ශ්‍රී ලංකාවේ අපිට බැරි මේ මුදල් නැති එහෙමත් නැත්නම් මේ මුදල් වලින් තොර ඉකොනොමි එකකට එහෙම නැත්නම් ආර්ථිකයකට යන්න බැරි හේතු මොනවද? අපි සංස්කෘතික බැඳීම් වලින් හිර වෙලා. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ තවමත් නීති පද්ධතිය ඒ තරම් දියුණු තත්වයකට අපිට පත් කරන්න තරම් ස්ථාවර නැහැ. එහෙම නැත්නම් රජයෙන් මේ වෙනුවෙන් ගන්න වගකීම් තවදුරටත් වර්ධනය වෙන්නට අවශ්‍යතා තියෙන තත්වයක පවතින. මෙන්න මේ හේතු කරුණු ටික තුහන් බොහොම අපූර්වවට පෙළගස්සලා දෙනවා. අපි අපේ සංස්කෘතික රාමුව තුළ ජීවත් වෙන ගමන්ම මොන විදිහටද පුළුවන් වෙන්නේ මුදල් රහිත ආර්ථික ක්‍රමයකට යොමු වෙලා ඒ තුලින් අපේ ජීවිතය පහසු ඒ වගේම සරල ක්‍රමයකට ළඟා කරගන්න කියන කරුණ පිළිබඳව තුහන් අපිත් එක්ක කතා කරනවා. ඒත් එක්කම අපි බලමු සිතිජී කවිශ්ම මොනවාද අපිත් එක්ක මේ මාතෘකාව පිළිබඳව බෙදා හදා ගන්න කියලා. මුදල් රහිත ආර්ථික ක්‍රමයකට යොමු වීමේදී අපිට පවතින ගැටලු මොනවාද? ප්‍රධාන වශයෙන් මම දකින්නේ අපේ සමාජය මුදල් මත තමයි පදනම් වෙලා තියෙන්නේ. මුදල් කියන්නේ කාසි සහ නෝට්ටු භාවිත කිරීමට තමයි යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේ මානසිකත්වය තුහන් කිව්වා වගේ ඒ මුදල් සහ කාසි නැත්නම් නෝට්ටු සහ කාසි මත පදනම් වූ ඒ මානසිකත්වය තමයි අපි මුලින්ම ඉවතලන්න ඕනේ. ඒ වගේම තමයි ඩිජිටල් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම. අපි දන්නවා දැන් අපේ මේ ලෝකයේ ඩිජිටයිසේෂන් සඳහා තමයි යොමු වෙන්නේ. ඉතින් මේ දේවල් අපි ළඟා කරගනිද්දී මේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනවද? මොකද මේක වෙනම පරිසරයක්. අපිට අමුතු පරිසරයක්, ආගන්තුක පරිසරයක්. ඉතින් අපි ගත්තොත් සාමාන්‍ය ජනතාව, ගම්වල ජනතාව මේ පිටපත දන්නේ නැහැ. ඒ වගේම අපි ගත්තොත් ගම්මාන සමහර විට 3-4කට එක බැංකුවක් පමණයි තියෙන්නේ. ඉතින් මෙවැනි තත්වයක් තුළ, මෙවැනි පරිසරයක් තුළ මේ මුදල් රහිත ආර්ථිකයක් කොතරම් දුරට සාර්ථකයිද? අපි ගත්තොත් අපිට ඔන්න ඇති වෙනවා එළවලු පළතුරු අවශ්‍යතාවයක්. අපි යමු වෙනවා සුපර් මාකට් එකකට. නමුත් අපි දකිනවා මේ සුපර් මාකට් එකේ එළවලු පළතුරු අපිට නැවුම් ගතියක් දැනෙන්නේ නැහැ. නමුත් ඊට එහා පැත්තෙන් තියෙනවා පොලක්. සතිපතා පැවැත්වෙන පොලක්. මේ පොලේ එළවලු පළතුරු බොහොම හොඳයි නැවුම්. ඒ වගේම අපිට ගන්නට හිතෙනවා. නමුත් අතේ මුදල් නැහැ. තියෙන්නේ කාඩ් එක.
මොකද කරන්නේ? අපි ඒ තත්වයේදී අසරණ වෙනවා. ඒ වගේම එක්තරා විදිහකට දුප්පත් වෙනවා. මොකද අපේ අතේ කාසි සහ මුදල් නෝට්ටු නැහැ. ඉතින් අපි මේට ප්‍රතිචාරයක් වශයෙන් නැත්තම් විසඳුමක් වශයෙන් ඒ පොලේ ඉන්න වෙළඳට හඳුනලා දෙනවා කාඩ් මැෂින් එකක්. සාර්ථකයිද? ඔහු ඒ භාවිත කිරීමට දන්නවද? නෑ. ඒ දැනුවත් වීම ඔහු පිළිබඳ ඔහුට නෑ. ඉතින් මෙතන තමයි මේ පරිවර්තනයේදී ඇතිවෙන ප්‍රධානතම ගැටලුව. ඒ අපි මුදල් රහිත ආර්ථිකයකට යොමු වෙනවා නම් මේ පිළිබඳව දැනුවත් කිරීමත් ඒත් එක්කම යන්න ඕනේ. මොකද අදටත් අපි කාඩ් මොබයිල් බැංකින් වගේ දේවල් පාවිච්චි කරාට තවමත් බැංක් ස්ලිප් එකක් නැත්නම් මුදල් තැන්පතු පත්‍රයක් මුදල් ආපසු ගැනීම පත්‍රයකවත් තමන්ට අවශ්‍ය ප්‍රමාණය මුදල් ප්‍රමාණය සහ ඒ අවශ්‍ය තොරතුරු ලියා ගන්නට බැරි පිරිසක් තවමත් අපේ ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ පිළිබඳව සිතන්න අපි මුදල් රහිත ආර්ථිකයකට යන්න ඕනේ. ඒ වගේම ඒත් එක්කම ඒට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනයත් සිදු කළ යුතුයි. ස්තුතියි. Thank you very much සිතිජි. සිතිජි කියන විදිහට ඇයි අපිට බැරි මේ මුදල් වලින් තොර මුදල් රහිත ආර්ථික ක්‍රමයකට යොමු වෙන්න? මොකද්ද මේකට හේතුව? ශ්‍රී ලංකාවේ මේ සාක්ෂරතාවය අතින් දියුණුනාට අපි තාක්ෂණික සාක්ෂරතාවය අතින් කොයිතරම් ප්‍රගතියක් දියුණුවක් ළඟා කරගෙන තියෙනවද කියන එක ගැටලුවක්. ඒ වගේම තමයි නගරබද සීමාවන් වලට මේ පහසුකම් ළඟා කරගන්න පුළුවන් වුණත් ග්‍රාමීය මට්ටමට එහෙමත් නැත්නම් මේ නගරෙන් ඇතුළට යනකොට මේ අනිත් ප්‍රදේශවලට යටිතල පහසුකම් වල සංවර්ධනයේ ඇති දුර්වලතාවයන් නිසා අපිට නොහැකියාවක් එහෙමත් නැත්නම් ගැටලු මතුවෙනවා මේ මුදල් රහිත ආර්ථික ක්‍රමයකට යොමු වෙන්න. අපි බලමු මේවට විසඳුම් ලැබිලා අපිටත් නුදුරු අනාගතයේදීම මුදල් රහිත ආර්ථිකයකට යොමු වෙන්න පුළුවන් වේද කියලා සෙන්ජෝ. Definitely. See, Hiranya, the thing about Sri Lanka is that most of Sri Lanka is a village still. People still don't understand how important it is to comprehend this fact. And she brings us the biggest issue that we have, that is that. But see, what good is development if it is only one man out of 10 men benefiting from it? A beautiful question and a beautiful issue to the infrastructure in the transitioning that she mentioned as well, that we definitely need to talk about more as well. I'd like to now invite our next speaker, Navidu Kalansurya. In the year 1951, we see the advent of concept of cashless economy with the introduction of credit card to the world. Now we are in 2021, almost 70 years after. Today we do not talk about credit card. We do, but not to that extent. The latest kid in the block, however, has become the mobile payment applications. You could name few of those applications such as Amazon Pay, Google Pay, Paytm, PhonePe. Those are the latest brands in this cashless economy. But one thing is to be noted very clearly. It doesn't matter how technologically advanced a country is, how financially capable a country is, we might not be able to convert a country entirely into a cashless economy because we face challenges. With cashless economy, there are certain threats that comes in. So I would like to speak about few of those issues which could really block or hamper transitioning into a cashless economy. First is privacy issues and security issues. Talking about security issues, if you take most of the countries who are leading players in executing this concept of cashless economy, such as countries like Singapore, Scandinavian countries like Sweden and Finland, most of these countries doesn't have a central regulatory body to monitor and manage these payment methods. Now, if a person owns a credit card, now we know that, all right, if something goes wrong, we can rely on the bank. The bank answers to the central bank, and the central bank obviously answers to the National Treasury and the Ministry of Finance. But when it comes to these payment applications, they are not governed by a central regulatory authority. So with that, there comes trust issues. So people are always reluctant to use these apps
doesn't matter how convenient they are, especially the people who have money. Like we don't want to speak about the youngsters. Yeah, these apps might be very popular among youngsters, but these apps might not be very popular among the elderly people who really have money, who are big businessmen. So that's one issue. Talking about privacy issues, like imagine an entire payment ecosystem get computerized. Once that happens, it creates an opportunity for hackers to come in. So it is once again a huge threat for a cashless economy to thrive, because one classic example for this situation is the Heartland payment system scandal, which happened back in 2008, where hackers were able to break into the system by a SQL injection attack, and they were able to expose 134 million details of credit card users. That's a big amount, and that is considered as one of the biggest data breaches ever happened in the world. So we do have these issues with us. So we cannot directly move into a cashless economy without addressing these issues. The second issue that I'm going to talk about is the resilience factor and the system vulnerabilities. Now, just imagine a tsunami or any sort of natural disaster happens. If one of these supporting systems which support these payment applications get knocked off, what we are going to do? Sometimes system engineers might take days or months to retrieve this. So in such a time, like if the society is completely converted into a cashless society, we would be thinking about an economic shutdown probably, because the society is entirely cashless, and here we are having problems with our systems, unable to retrieve our systems. So we will have an issue with regard to maintaining our economy. So without addressing these issues, we really cannot move forward. So it is imperative that we get our infrastructure right. One classic example for this system vulnerabilities is the Visa outage, which happened in UK and EU. So that is the issues we are undertaking with regard to maintaining and transitioning into a cashless economy. So with that note, I would like to conclude my speech. Thank you. Thank you very much, Namidu, for highlighting those very academically insightful issues that we need to understand when going forward in something like this. You mentioned a lot about the payment systems and also issues with regards to privacy. If main systems are integrated, if they are computerized, where we can go, the detrimental effects of these issues, where we see them as of now, would definitely go. So these are things that we should really think about. Thank you very much, Namidu, for bringing them out into the society like this, because these are the problems we don't really consider as ordinary citizens, but because with the education that we learn technology-wise, especially, for example, the big attacks that have happened, like the Heartland security breach in 2009, like you said, these things may happen to even Sri Lanka. But do we really have the infrastructure, like Sidhiji mentioned? And if we do, are we really secure to go forward? Good question, don't you think? ඇත්තටම සන්ඩ්‍ර මේ මොනවද අපිට මේ මුදල් රහිත ආර්ථිකයකට යොමු වෙද්දී තියෙන ගැටලු කලින් කතිකයෝ දෙන්නත් අපිට ගැටලු අරගෙන ආව නමින්දු නැවත වරක් අපිට මතක් කරලා දෙනවා මේ ආරක්ෂක පද්ධතීන් වල තියෙන විශ්වාසනීයත්වයේ හිඟකම එහෙම නැත්නම් මේ වංචනිකයින්ට මේ කවුළු අතරට එන්නට තියෙන ඉඩකඩ වැඩි වෙනවා අපි සම්පූර්ණයෙන්ම මුදල් රහිත ආර්ථික ක්‍රමයකට යමු වුණොත් මේ කියන තාක්ෂණික ක්‍රමෝපායන් වලට යොමු වෙද්දී ලංකාවේ මිනිසුන්ගේ දැනුවත් බව මෙන්න මේ කරුණු අපිට වැදගත් වෙනවා සාකච්ඡාවට භාජනය කරන්න මේ දේවල් පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ අපි සම්පූර්ණයෙන්ම මුදල් රහිත ආර්ථිකයකට යමු වෙනවා නම් අපි අනිත් කතිකයින් 6 දෙනා එක්ක කතා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව
Issues involved in transitioning into a cashless economy. This was what we were talking about on your favorite prime time youth show, Seethala Eethala, today. Let's move on to the next three speakers. First up, Shimar Ahmed. If I went to my father or my mother, or basically my parents back when I was 13 years old, and they gave me 2,000 rupees to my hand, and versus, on the other hand, if they told me that they deposited 2,000 rupees to my bank, the emotional value that comes in terms of that is quite different, right? The value that you have when you actually have cash in hand is very different. We saw Tuhan bring to all of you today the advantages of moving into a cashless economy. And you saw Sithiji bring forward awareness in terms of a cashless economy. And then we have Navindu, who brought out the disadvantages or issues actually in terms of what moving into a cashless economy can bring. Right? I'm also going to focus on a little bit of an issue in terms of moving into a cash economy. What Navindu focused on were the security issues and privacy concerns. And then again, he moved on to resilience and system vulnerabilities as well. But let me talk to you about tracking spending. All right? This is where you lose track of what you spend. Right? If it's online, right, the amount of now with the amount of social media jargon that we go through on a daily basis, you, I, and all of us understand that when we go through social media, there are different companies trying to capture your mind towards giving you fake advertisements and all of this in order to persuade you to buy their products. Right? And if we did move into a cashless economy 100%, there's a 200% chance that you will get caught to this more because all of us will have the access towards it, right? I personally didn't have online access towards any cashless means online until the age of 15, 16, 17, all right? That was to a point where I actually had a sound understanding on what cash is and how you can value it to a certain extent, right? Still, it was not enough until I came to around the age of 21, right? If I had the opportunity of purchasing anything online like that, I would obviously keep spending without learning how to track at all. But in terms of spending your own money, there is actually a value. Because when you see your wallet empty in school, when you go to the canteen, and when you don't have money to buy an extra patty or a milk packet and drink for yourself, okay, I've been there. Okay, I'm pretty sure most of you have been there too. You realize the value of how much money really is and how hard it is to earn. Right? These are things that you learn on a daily basis when you have a not so cashless economy. Okay, moving forward from that, you also know something that comes forward with tracking spending is the loss of control. Right? You tend to lose control of your wants and your needs, and you're trying to mix it up, and then you lose investments, you lose everything altogether, and you end up having nothing at all. Nothing in your bank, nothing in your card, nothing in your hand. Okay, what's going to happen to you in your future then? Then in terms of saving up and stuff, I do agree that Tuhan brought a few really good points, and in terms of my advice, I would always advise to have a hybrid system like we have right now. We have both cashless and cash transactions as well, because moving 100% into anything is quite bad, right? They always say, right, anything, too much of anything is always bad. Moving forward from that, do you really believe that Sri Lanka can turn into a cashless economy? I personally believe no. Why? I gave you the reasons already, right, as to why. Okay, the choice is obviously yours, but in terms of moving to a cashless economy or not, there'll be quite a lot of points that will be brought forward in the discussion around as well. Thank you so much for your time. එනට මං කැමති ඔයාගෙන් ප්‍රශ්නයක් අහලා මේ පටන් ගන්න Uber නැත්තම් Pickme වගේ ඇප් එකකින් අපි කාඩ් එකකින් ගෙවන්න දැම්මොත් එහෙම වාහනේ විශේෂයෙන්ම 3 wheel එකක් වගේ මොකක්ද දෙන කෝල් එක ඉස්සල්ලාම මම තාමත්ම පාවිච්චි කරලා තියෙන්නේ මුදල් එක්ක ගනුදෙනු කරන. ඒක තමයි. මුදල් එක්ක විශේෂයෙන් මේ cashless economy විදිහට අපි ගනුදෙනු කරනවා නම් ගොඩක්ම ඇහෙන දේ තමයි අපිට ඒ 3 wheel රථ රියදුරු අපිට කියනවා මේ කාඩ් නම් ගන්න බෑ මහත්තයා. මොකද ඒගොල්ලොන්ට ශිමර් අද පෙන්නුවා අපිට ඇයි මේ දේ මේගොල්ලෝ කියන්නේ කියලා. මොකද that passion you feel, that ownership, that feeling you feel when you have cash in your hand is actually replaceable in a certain way, which is what he said. Moving 100% into anything is not really good. But with the
three-wheel drivers as well. Is there an actual lack of digital literacy there? Is there an actual lack of, because there are certain issues involved in these things as well. So thank you very much, Shimar, for bringing out this very important issue of whether this, a very controversial point actually compared to what the other three speakers said, whether a cashless economy is really the solution. A question mark that he ended with. ශිමර් කියන විදිහට සැන්ඩ්‍රෝ මේ අපිට අවසානයේදී යන්න පුළුවන් නම් මේ දෙමුහුම් ක්‍රමයකට එහෙම නැත්නම් හයිබ්‍රිඩ් ක්‍රමයකට මුදලුත් එහෙමත් නැත්නම් මේ ඔන්ලයින් ක්‍රම එහෙම නැත්නම් මේ කාඩ් බේස් වෙච්ච ආර්ථික ක්‍රමයකට යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි සුදුසු වෙන වැත්තේ. මොකද 100%ක්ම මුදල් අයින් කරලා මේ මුදල් රහිත ආර්ථික ක්‍රමයකට යනකොට අනිත් කතිකේනුත් කතා කරා වගේ ගැටලු බොහොමයක් මතුවෙන ඉඩ තියෙනවා. අපි බලමු මොන විදිහටද මේ කරුණු ඉදිරියට ගලාගෙන යන්නේ කියලා. තිනිත් සේනාරත්න හොසූදානම් මීළඟට අපිත් එක්ක කරුණු බෙදා ගන්න. මට කලින් ආපු කතිකයන් හැමෝම කිව්වා අපිට මුදල් රහිත ආර්ථිකයට යොමු වෙද්දී මුහුණ පාන්න වෙන ගැටලු. විශේෂයෙන් ප්‍රයිවසි වලට ඊට අමතරව ෆ්‍රෝඩ්ස් වලට එහෙම අහු වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් මුළු පද්ධතියම ෆේල් වෙන බවත් අපිත් එක්ක බෙදාගත්තා. ශිමර් ඒ අතින් අපිත් එක්ක ඊට වඩා පෞද්ගලික කාරණයක් බෙදාගත්තා. ඒ තමයි අපේ මුදල් භාවිතයේදී කන්ට්‍රෝල් එක නැතිවීම මේ දේ හේතුවෙන්. මාත් කැමතියි ශිමර් ගෙනාපු කරුණටම තව වැලියු එකක් එකතු කරන්න. මේක මටත් පෞද්ගලිකව ඇත්තටම මුහුණ පාන්න වෙච්ච දෙයක් තමයි ශිමර්. මොකද මට ඩෙබිට් කාඩ් එකක් හම්බ වෙනවා අවුරුදු 18ක් වෙනවත් එක්කම. ඒ වෙනකම්ම ෆෝන් එකට රීලෝඩ් එකක් පවා දැම්මේ කඩේකට ගියා කාඩ් එකක් අරගත්තා 99 ඩේටා කාඩ් එක කියමුකෝ. හරිද? එතකොට දැන් 99 ඩේටා කාඩ් එකක් ගත්තාම හැම වෙලේම කල්පනා වෙන දේ තමයි හරි දැන් 99 කාඩ් එකක් තියෙන්නේ සතියක්වත් අදින්න ෆුල් try එකක් දෙන්න ඕනේ. ඒ අයිඩියා එක ඔළුවේ තියෙනවා. 18 දී ඩේටා කාඩ් එක හම්බුණා. දැන් අදට පවා මං කොයි වෙලාවකත් හිතලා බලන්නේ නැහැ නේ මේ සතියක් දෙකක්වත් අදින්න කියලා. මං දන්නවා මොකද මගේ ඩේටා ඉවරුනොත් කෙලිම කාඩ් එකෙන් ඔන්ලයින් මට දැන් ඩේටා දාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. අර thought pattern එක එහෙම් පිටින්ම මැකිලා ගියා. මේ දේ ඇත්තටම සමාජයේ වෙන දෙයක්. ඒ හින්දාම තමයි කැනේඩියානු බිස්නස්මන් කෙවින් ඕලියරි. ඔයගලන් ෂාක් ටැන්ක් කියන වැඩසටහන බලලා තියෙනවා නම් ඔයගලන් දැකලා ඇති. ඒ පුද්ගලයාත් කියනවා Taman කවදාවත් කාඩ් එකක් යූස් කරන්නේ නැහැ කියලා. මෙතුමන් පවා කරන්නේ මොකක් හරි ගනුදෙනුවක් කරන්න යද්දී ඉස්සෙල්ලම බැංකුවට ගිහිල්ලා මුදල් අරගන්නවා. මුදල් වලින් තමයි ගනුදෙනු කරන්නේ. ඊටමත් බුද්ධිමත් තීරණයක්. ඒත් එක්කම මම ගේන්නම් ඔයගලන්ට proper facts and figures. ඇමරිකාවේ බොස්ටන් ෆෙඩරල් රිසර්ව් බැංක් එකෙන් ස්ටඩි එකක් කරනවා 2016. මේ 2016 වාර්තාවට අනුව average spending value එක cash transactions වලින්, ඒ කියන්නේ මුදල් භාවිතයේ average spending value එක $22යිලු. ඊට අමතරව non cash transactions, ඒ කියන්නේ online නැත්නම් සමහර විට කාඩ් වලින් කරන transactions වල average daily value එක $112. 409ක වර්ධනයක්. percentage growth එකක් 409% jump in percentage. ඉතින් හිතලා බලන්න කොච්චර impactful දෙයක්ද කියලා මේ දේ. ඒක හින්දා තමයි මං හිතන්නේ මේක ඉතාමත් වැදගත් දෙයක් අපි කල්පනා කරලා බලන්න ඕන. ශිමර් අපිට සජෙස්ට් කරා හයිබ්‍රිඩ් සිස්ටම් එකකට යමු කියලා. අපි මුදල් භාවිතය තියෙන අතරම ඩිජිටල් ලෝකෙත් අපි සමීපේම තියාගමු. මොකද සමහර අවස්ථා එනවා ඇත්තටම ජීවිතේ අපිට හදිසි ට්‍රාන්සැක්ෂන්ස් කරන්න ඕනේ. ඒ වෙලාව හරි ඉම්ප්‍රැක්ටිකල්. මොකද බැංකුව 3 වෙද්දි වහනවනේ. එතනින් එහා අපිට ගනුදෙනු කරන්නත් ගැටලුවක් තියෙනවා. ඩිපොසිට් මැෂින්ස් වලටත් අපි අර මහන්සි වෙලා යන්න ඕනේ. ගිහිල්ලා තමයි ගනුදෙනුව කරන්න ඕනේ. ඊට අමතරව ෆෝන් එකෙන් අපිට ඉක්මන් ට්‍රාන්සැක්ෂන් එක ඉවර කරන්න පුළුවන්. එතකොට මගේත් සජෙෂන් එක තමයි අපේ බලන් ඉන්න බුද්ධිමත් ජනතාවට ඕගොල්ලන්ගේ ඒ හදිසි ට්‍රාන්සැක්ෂන්ස් වලට හදිසිම සමහර විට ගනුදෙනුකට පමණක් පුළුවන් නම් ඩෙබිට් කාඩ් එකක් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිත කරන්න. මොකද ක්‍රෙඩිට් කාඩ් එකේ තව භයානකත්වයක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකක යන වියදම දැනෙන්නේ මාසාන්තිමටම ස්ටේට්මන්ට් ආවම විතරයි. මොකද සල්ලි පර්ස් එකෙන් අඩු වෙද්දි අපිට තේරෙනවනේ සල්ලි වලට සල්ලි අපිට අල්ලන්න පුළුවන්. අපිට දැනෙනවා ඒ දේ. පර්ස් එකෙත් හෙමීට පර්ස් එක හීනි වෙන්න ගත්තාම අපි දන්නවා හරි වැඩේ හරි. දැන් අපි කල්පනා වෙන්න ඕනේ කියලා. නමුත් කාඩ් එකකින් ගනුදෙනු කරද්දී ඔක තේරෙන්නේ නැහැනේ. ඒකින්ද ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදීත් අපි ඉතාමත් බුද්ධිමත්ව තීරණ ගන්න ඕනේ. ස්තුති කාලයට.
ඔබට පුළුවන් නම් හදිස්සියම ගිණුමකට එහෙමත් ගනුදෙනුවකට එහෙමත් නැත්නම් මේ බැංකුව වහලා තියෙන වෙලාවක එහෙම නැත්නම් ඔබ බොහොම කාර්යබහුල වෙලාවක විතරක් මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් හරහා ගනුදෙනු කරන්න යොමු වෙන්න මම හිතන්නේ ඔබේ සිතුවිලි වලට ගනුදෙනු කරන්නට ඉඩ නොදී ඔබට පුළුවන් වෙයි ඔබේ ආර්ථිකය ස්ථාවර කරගන්න. මොකද අපි ඩිජිටල් කරණයට යොමු වුණොත් වඩාත් මුදල් පරිභෝජනයෙන් තොරව ඩිජිටල් කරණය කරා වඩාත් යොමු වුණොත් ඇත්තටම දිනිත් කියපු විදිහට අපේ පර්ස් එක හිස් වෙනකන් එහෙම නැත්නම් අපේ බැංකු ගිණුමේ තියෙන මුදල් හිස් වෙනකන් අපි දැනුවත් වෙන්නේ නැති වෙයි. Thank you very much දිනිත්. ඒ වටිනා කරුණු අපිත් එක්ක බෙදා හදාගත්තට. Yes, Dinit told us a lot of things about how if we do keep it with the cash, be with the cash always and not with the cards, we will be more aware of our spending limits. I think something important that we need to understand, yes, definitely. But then there are the opposite, the risks of that as well. How do we ensure the safety? There is more security in online systems compared to cash in hand and certain other objectives as well that we can, certain other points that we can make sure that we can talk about in the opposite as well. It's quite the topic that we have here today and we've had quite the conversation here. Let me invite our final speaker for this episode in this first round, Malindu Pradinath. කෑෂ්ලස් ඉකොනොමි එකක් පිළිබඳව මුලින්ම අපි කතා කිරීමට ප්‍රථම දැනගත යුතුයි ඉකොනොමි එක තියෙන බේසික්ම පේමන්ට්ස් මෙතඩ් මොනවද කියලා. එතකොට ක්‍රම දෙකක් තියෙනවා. payments in cash, payment in non cash. එතකොට අපිට cashless economy එක පිළිබඳ concept එක අරන් යන්න වෙන්නේ payment in non cash තුලින්. එතකොට මොනවද තියෙන payment in non cash systems? ඒකත් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි electronic equipments. The other one is the paper based system. එතකොට paper based system කියන සංකල්පය ගොඩක් වෙලාට ඒකෙන් ප්‍රශ්න තියෙන්නේ අපේ යටිතල පහසුකම් හා ආකල්පමය ප්‍රශ්න. මොකද ජනතාව හුරු වෙලා ඉන්නේ අපි මෙතෙක් කාලයක් කරගෙන ආව money notes and coin system එකට. එතකොට එතනින් එහාට ගිහිලා paper based system එක අපි දැනටම use කරනවා. checks use කරනවා, bank benches, debentures, එතකොට bank bonds මේවා දැනටමත් භාවිතා කරනවා. විශේෂයෙන්ම diplomatic level එකේ කරන transaction වලදී සහ large scale companies ඒ වගේම පොඩි businesses වල අපි business purposes වල use කරන්නේ ගොඩක් වෙලාට paper based system එක. එතකොට electronic equipments කියන දේ පිළිබඳ කතා කිරීමේදී electronic equipments ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක digital fiat currencies. අපි දන්න පරිදි credit cards, debit cards ඒවා central bank එක regulated body එකක් institute මගින් issue කරන currencies. එතකොට දෙවෙනි එක තමයි virtual currencies. ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංක් එක අධීක්ෂණයක් හා ඔවුන්ගේ අධිකාරිය නැති ආයතන මගින් ඉෂුව කරන කරන්සිස්. එතකොට මේ ප්‍රශ්න පිළිබඳ කතා කිරීමේදී අපිට ලොකුවට දැනගත යුතුයි අනිවාර්යයෙන්ම මොනවද function of monetary function පිළිබඳව. පළවෙනි එක ප්‍රධානම කාරණේ තමයි සල්ලි වලින් කරන අපි function එක exchange උවමාරු මාධ්‍යයක් වෙන්න ඕන. සහ අනිත් එක ඒ ගබඩා කර තැබිය යුතු පුළුවන් කමක් තිබිය යුතුයි. එතකොට මේ ෆන්ක්ෂන් තුලින් අපි දැනගත යුතුයි මොනවද හොඳ මුදලක තිබිතු ලක්ෂණ. ප්‍රථම එක ජෙනරල් ඇසෙප්ටන්ස්. එතකොට අපිට කෑෂ්ලස් ඉකොනොමි එකකට යෑමට තියෙන ලොකුම ගැටලුව තමයි මේ ජෙනරල් ඇසෙප්ටන්ස්. නැත්නම් කොමන් රෙකග්නිෂන් එකක් නැතිවීම. ජනතාව අතර කිව්වා වගේ ආකල්පමය දියුණු වීමක් නැතිවීම. සහ දෙවෙනි එක තමයි ස්ටේබිලිටි. මේක ගොඩක් වෙලාට අපිට බලපාන්නේ ක්‍රිප්ටෝ කරන්සිස් එහෙම නැත්නම් වර්චුවල් කරන්සිස් පිළිබඳ සැලකිලිමත් වීමේදී දැනටමත් ඉන්ටර්නෙට් මාකට් එකේ ලොකුවටම ට්‍රාන්සැක්ෂන් කරන තුරුදී භාවිතා කරන වර්චුවල් කරන්සිස්. එතකොට වර්චුවල් කරන්සිස් වල ස්ටේබිලිටි එක කොහොමද? නිතරම කඩන් වැටෙනවා. ආර්ථික ස්ථාවරත්වයක් නැහැ. එතකොට ට්‍රාන්සැක්ෂන් මීඩියම් එක තුල ඒකේ ස්ටේබල් යුනිට් එකක් නැත්තම්. අපි දන්නවා බිට්කොයින් එක 2010 තුල පටන් ගනිද්දී 0.08 ඩොලර් වැලියු එක. ඒත් අද එස්ටිමේෂන් වැලියු එක නියලි 60000ක් විතර වෙන ඩොලර්. එතකොට අවුරුදු 10ක ෂෝට් ටයිම් පීරියඩ් එක තුල ලක්ෂ 60 ගුණයකින් වැඩි වෙලා. එතකොට මෙන්න මේ ප්‍රශ්නය තමයි ආර්ථිකයක ද්වීමේදී අපි ලොකුවටම බලපාන ප්‍රශ්නය කෑෂ්ලස් ඉකොනොමි එක. ස්ටේබිලිටි and volatility. Thank you. Stability, volatility,
infrastructure are three of the many points that he talked to us today. Thank you very much, Malindu, for highlighting the general issues that we need to understand in terms of this specific topic today. He talked to us a very variety of things that we will definitely get into depth, especially when it comes to the stability factor. How stable are these modes that if we do switch into these modes? And despite the stability, do we have the infrastructure, the educational infrastructure to move into this economy that we really need to? Again begs the question that everyone is asking, do we need to go into a cashless economy or not? Yani? ඇත්තටම දැන් මේ සැන්ඩ්‍රෝ මලින්දු කියන විදිහට චෙක්පත් වැනි ලිඛිත ක්‍රම භාවිතා කරලාත් ගනුදෙනු කරද්දී ගැටලු ඇති වෙලා තියෙනවා නම් අපි සම්පූර්ණයෙන්ම මේ හැමදේම මේ මුදල් එහෙම නැත්නම් මේ ලිඛිත ක්‍රම කියන මේ හැමදේම නැති කරලා දාලා මුදල් රහිත ආර්ථිකයකට යනකොට එතනින් එහාට ලොකු ගැටලු ගණනාවක් මතුවෙනවා. අද මේ කතිකය 6 දෙනාම කතා කරේ මේ ගැටලු පිළිබඳව. අපි මේ ගැටලුත් එක්ක මොන විදිහේ විසඳුම්ද අපිට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ අවසානයේදී අපි මුදල් රහිත ආර්ථිකයකට පමණක් යොමු වෙනවද කියන කරුණු පිළිබඳව කතා කරමු. ඊට කලින් කෙටි විරාමයක් ලබාගෙන. And after that short commercial break, we are now back at your favorite primetime youth show, Seetala Eetala, at your favorite round, the discussion round, where we were discussing issues with regards to transitioning into a cashless economy. Right. So now, in terms of this, අපි දැන් ගොඩක් දේවල් කතා කරා මේ මාතෘකාව ඇතුළත. මම කැමති අහන්න පුංචි ප්‍රශ්නයක් දැන් අපි දැක්ක පැතිකඩ ගොඩක් මතුවෙනවා. ඊළඟ මෙතන ලස්සන සාකච්ඡාවක් ගොඩනගන්න. ඉතින් තුහාන් මං හිතනවා කිව්වා අපිට ක්‍රෙඩිට් කාඩ්ස් සහ ඩෙබිට් කාඩ්ස් භාවිතා කරනකොට අපිට ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා කියලා. ඒත් එක්කම හාත්පසින්ම වෙනස් අපි දැක්ක ශිමර් සහ දිනිත් වගේ කට්ටිය කිව්වා අපිට මේ දේවල් සම්බන්ධයෙන් තියෙන අපි කෑෂ් යූස් කරා නම් අපිට තියෙන බෙනිෆිට්ස්. So ඒ අදහසුත් එක්ක තුහාන් ඔයාගේ අදහස් මොනවද? මේ ඇත්තටම මේ කාඩ්ස් ක්‍රෙඩිට් කාඩ්ස් ඩෙබිට් කාඩ්ස් යූස් කරන එකෙන් අපිට කන්ට්‍රෝල් එකක් නැති වෙනවද? කොහොමද ඔයාගේ අදහස්? ඔව් සැන්ඩ්‍රස් ස්තුතියි ප්‍රශ්නෙට ඇත්තටම මෙතන මත ගැටනක් තියෙනවා ක්‍රෙඩිට් කාඩ්ස් and ඩෙබිට් කාඩ්ස් ගැන. ඒතකොට මට කියන්න තියෙන සැන්ඩ්‍රස් මම මේකට එක්සැම්පල් එකක් පෙන්නනොත් එහෙම මම ෂෝට් ආන්සර් එක තමයි ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ. මම හේතුව මේකයි. දැන් මට ගන්න ඕන නම් 2018 වසරේ ලැප්ටොප් පරිගණක එකක්. ලැප්ටොප් එක ගන්නකොට ඒකේ 0% ඉන්ට්‍රස්ට් එකට මාස 60ක ඔෆර් එකක් තිබ්බා. ක්‍රෙඩිට් කාඩ් එක ගන්නවා නම් කෑෂ් දීලා ගත්තත් එකම ප්‍රයිස් එක. ඒතකොට මම ඒ ක්‍රෙඩිට් කාඩ් එකට ඒක ගත්තට පස්සේ වර්චුවලි මම ලැප්ටොප් පරිගණකේ ගෙවල් තියෙන 155ක් වගේ මුදල. ඉතුරු 45ම ගෙවල් තියෙන ඇමරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ. ඒතකොට අපි ගත්තොත් එහෙම මේක සල්ලි ප්‍රමාණය ගත්තොත් එහෙම ලැප්ටොප් එකෙන් 155ක වගේ මුදලකට තමයි මම අර ලැප්ටොප් එක ගන්න තියෙන්නේ. එතකොට ක්‍රෙඩිට් කාඩ් කියන එක දැන් අපි තව බලුවොත් එහෙම මට මතකයි වෝල් ස්ට්‍රීට් ජර්නල් කියන මේ සංගරාවේ යනවා ඩොකියුමන්ටරි එකක් YouTube එකේ යන්නේ. එයාට එක loyalty programs නැත්නම් reward programs frequent mile programs වලින් පාවිච්චි කරලා සමහරලාට vacation තරම් ගත කරන්න පුළුවන් තමන්ගේ කාඩ් එකට හැමෙන benefits. මොකද සල්ලි කියලා ගත්තත් ඒ ගාන ගෙවන්න ඕනේ. අර loyalty program එකේ හැමෙන free card එක ගත්තී might as well take that. බෑ මෙතන ප්‍රශ්නේ තියෙන සැන්ඩර් දැන් දිනිතුත් කිව්වා වගේ ශිමත් කිව්වා වගේ මෙතන ඩිසිප්ලින් වල ප්‍රශ්නයක් තියෙනවා. ඩිසිප්ලින් වල මම මෙහෙම කතා කියන්න. මට මතකයි මම 4 වසරේදී තාත්තා යනවා මම චෙස් ගහන පොඩි කාලේ. චෙස් ගහනකොට මම පොඩිම කාලේ යන්නේ 100ත් එක්ක. එතකොට යනකොට ඉතින් මට කන්න ඕනොත් එහෙම 100ට ගිහලා ඉල්ලුවට පස්සේ 100 කැන්ටිමට ගිහලා කියන ගාන මොනවා කිව්වත් ඉතින් අරන් දෙනවා. එතකොට unlimited supply of money වගේ තමයි ඉතින් මොකද 100 සල්ලි අරන් යනවනේ. ඒක නිසා මට තනියම යන්න ඕන. තනියම යනකොට තාත්තා මට රුපියල් 300ක් දෙනවා දවසටම ඉන්න. සාමාන්‍ය පටන් ගත්තම උදේ 7 ඉඳන් හවස 7 වගේ යනකම් යනවා. දවසට ගියාට පස්සේ තාත්තා මට ගෙදර ආවම කියනවා පුතේ ඔයාලට දැන් තේරෙනවද දැන් සල්ලි වල අමාරුකම් මොකද ඔයාලට වෙන්දා ගියාම 100ත් එක්ක ගියාම unlimited cash තියෙනවා දැන් ගියාම රුපියල් 300යි තියෙනවා ඔයාලට තේරෙනවද සල්ලි වල අමාරුකම කියලා තාත්තට මම කියලා ඉතුරු රුපියල් 50ක් දෙනවා හැබැයි ගොඩක් වෙලාවට සමහර කට්ටිය ඉස්කෝලේට ගියාම තමන්ගේ සල්ලිත් වියදම් කරලා තව ණයටත් තරම් කනගාටුයි පරම්පරාවක් තමයි අපිට ඉන්නේ ඒකට මම හිතන්නේ ඒක ඩිසිප්ලින් එකක පවුලෙන් නැත්නම් තමන් හිතලා ඒක ඩිසිප්ලින් එක හදා ගන්න ඕන නිසා ඒක තමන් කෑෂ්ලස් ඉකොනොමි එකයි කියන්නේ ආ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරත් ඇත්තටම සල්ලි තිබ්බත් මම වෙනසක් දකින්න ඒක තමන්ගේ ඩිසිප්ලින් එකෙන් එන ඕන එක. මොකද මම දිනිත්ම කියපු එක්සැම්පල් එක ගත්තොත් එම කෙවින් ඔලියරි එයා දැන් වෙනකොට ක්‍රෙඩිට් කාඩ් 8ක් පාවිච්චි කරනවා. එක ඒවට පාවිච්චි කරන. කියන්නේ ඔන්ලයින් වලට අඩු ක්‍රෙඩිට් ලිමිට් ප්‍රමාණයක් තියෙනවා. ඒකට හැක් කරොත් එහෙම අර
පොඩි ප්‍රමාණයක් විතරයි යන්නේ. ඊට පස්සේ ලොකු payments වලට වෙනවා. එයා credit card 8ක් පාවිච්චි කරනවා. මොකද ඒකේ මාර benefits ගොඩක් තියෙනවා credit card එකක් පාවිච්චි කරන එක. ඒතකොට තමන් ඉස්සර discipline එක හදා ගන්න පුළුවන් නම් and ඒක පවුලේ වගකීමක් තමයි discipline එක හදන එක. හදා ගන්න පුළුවන් credit card එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයා අර ගානම ගෙවලා ඊට වඩා benefits උත් ඔයාලා ලබා ගන්න පුළුවන්. ස්තුතියි. හොඳයි. මට තියෙන මේ විවෘත ප්‍රශ්නයක් මම හිතන්නේ මේ ප්‍රේක්ෂකයන්ට මේ ප්‍රශ්න ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද දැන් ඔබ 6 දෙනා තාරුණ්‍ය නියෝජනය කරන්නේ. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් තරුණයින් කියන්නේ ගොඩක් ඩිජිටල් වෙන්න එහෙම නැත්නම් තාක්ෂණය එක්ක යන්න කැමති පිරිසක්. ඒත් එක්කම තමයි මේ මුදල් පාවිච්චි කරනාට වැඩිය සමාජය පිළිගන්නවා දැන් ක්‍රෙඩිට් කාඩ් එහෙම නැත්නම් මේ ඔන්ලයින් ක්‍රම හරහා ආරක්ෂාව කියන්නේ මුදලේ තියෙන ආරක්ෂාව කියන දේ ස්ථාවරය. අපි හිතමු ලොකු ගාණක් ගෙදර තියාගන්නට වැඩිය බැංකුවේ තියාගන්න එක ආරක්ෂිතයි කියලා හිතන තත්වයක සමාජයක් තමයි ලංකාවේ තියෙන්නේ. මේ තුල මොන විදිහද මුදලට ආරක්ෂාව ලැබෙන්නේ? මුදල් අපි ළඟ තිබුණොත්ද මුදල් රහිත ක්‍රමයකට ගියොත්ද? No, see, in terms of that, I think, Hiranya, anyway, the banks, even if we go into a cashless transaction or a cashless economy, or if we use a cash economy, either way, the banks are still going to be activated. You're going to still use the banks. It's just that the cash physically won't be there. But in terms of answering Tuhan, I think one thing that we need to understand is you got 300 rupees a day, like your story, it was personal to you. But not everyone will be able to afford that, right? So then, in terms of having the card and all, it's pointless of having a card if you're going to spend only 40 to 50 rupees a day at the canteen, okay? Because the interest rate at that itself, if 3% gets cut out of 100 rupees, that's again 30 rupees. No, 3 rupees, right? 3 rupees, yeah. That's 3 rupees. That's again additions of now that for a 100 rupee transaction, 3% of a card transaction is 3 rupees. But for 100,000, it's 3,000. Right? So things like that people might not be able to afford. Now, in terms of that, you also brought forward things like frequent miles and all. These and all are different. Even I use these because for someone who travels frequently and all of that, there are benefits like that. So that's why I said, that's why I introduced the hybrid system, like what we're doing right now. But you also brought a fact about installment schemes, right? Installment plan for your laptop. Now the thing is, in that fact, okay, now you went for an installment plan that has 0% interest for 2 years maybe, and you gave 50% of it most probably. The thing is this, there's installment plans all the way to 60 months. And if a family that can't afford it gets a credit card in order to get a fridge that's 150,000 and they put it for 60 months, by the time that 60 months is ended, the fridge would have broken 2 years ago. Okay, so these kind of things, like by the time you're ending, you end making the payment for the thing you actually purchased 5 years ago, the actual value of that product is gone. Okay, obviously it would fix the issue of not having a fridge at that moment, but then the thing about overspending, thinking that you can obtain something that's beyond your capability of obtaining is wrong, is what I'm saying. So that's where discipline is. When you have a card that has a limit of around 500,000 which you can spend at your will, put it into installments, this is how a lot of people go into the crib also in the end of the day. Because they have so much of needs and wants, because of these cards, benefits and all these advertisements that convince people that they can afford it, in the end of the day, when something hits, when something like COVID hit, a lot of people went into the crib because they couldn't settle card payments, be it installment plans or anything. But if you had cash, and if you made all your purchases via cash, for these kind of things, your discipline would have been more instilled, I think, hopefully. ඒකට මාත් කැමති දෙයක් එකතු කරන්න තුහන්ගෙත් කාරණාවත් එක්ක තුහන්, are you aware of the current rates මචං in the market? දැන් averagely අපි ගත්තාම අපි ණයට මුදල් ගත්ත කියමුකෝ බැංකුවකින් සාමාන්‍යයෙන් average rates තියෙන්නේ 10% වලටත් less. දැන් මේ කාලේ කොවිඩ් වාතාවරණය ඔක්කොමත් එක්ක average interest rate එක බැංකුවක loan එක 10%ට වඩා අඩු ප්‍රමාණයක තියෙන්නේ. නමුත් අපි කාඩ් එකක් ගමු. කාඩ් එකක average interest rate එක 18%ක්. 24% වෙනකුත් යනවා සමහරවල්. 24% වෙනකුත් යනවා ඇත්ත තුහන්. ඉතින් හිතලා බලන්න අර ඒ වගේ එකක් is it worth the risk? ඒ වගේ දෙයක් ගන්න එක. දැන් විශේෂයෙන් ශිමර් කිව්වා අපිට හරි පුංචි transactions කරනවා නම් පුංචි transaction එක 18%ක් කියන්නේ තේරුමක් නැහැනේ ඇත්තටම. ඒ වගේ දෙයක්. අනිත් දේ තමයි ඒගොල්ලන් attractive deals දෙනවා. හරිද? ෆ්ලයිට් අවර්ස් සමහරවිට දෙන්න පුළුවන්. for example ඔය 0% interest එකකින් මොකද එක ප්‍රොඩක්ට් එකකට දෙන්න පුළුවන්. ඒගොල්ලන්වත් දැන් ඒ ප්‍රොඩක්ට් එකෙන් තුහන ඔයාට මුකුත් මේකක් උනේ ඇඩ්වාන්ටේජ් එකක් හම්බුණානේ. ලැප්ටොප් එකක් හම්බුණා. නමුත් ඔයාගේ ගාන කවර් කරන් සමහරවිට ඒගොල්ලෝ MOU එකක් සයින් කරලා තියෙයි ලැප්ටොප් දෙන කම්පැනි එකත් එක්ක. එතනින් ඒගොල්ලන්ගේ costs cover කරගන්න. ඒ beneficial විදියට තමයි කවුරුත් ඔයගලන්ට ආදරේට ඔය deals දෙන්නේ නැහැ. ඒගොල්ලන් කොහෙන් හරි කරගිලා ඒගොල්ලන්ට ඇඩ්වාන්ටේජ් එකක් වෙන හින්දා තමයි දෙන්නේ. එතකොට තමයි ඔයගොල්ලන් ගැන හිතලා බලන්න ඕනේ.
නිකන් කල්පනා කරලා බලන්න ওই ඩීල්ස් පවා ඔෆර් කරද්දි මොකක් හරි හේතුවක් තියෙනවා. සමහර විට ඒක මේක ගේට්වේ ඩ්‍රග් එකක් වෙන්න පුළුවන්. අපිව ඇට්‍රැක්ට් කරගන්න ලස්සන බ්‍රෝෂර් එකක දාලා දෙනවා. හරි හරි. මේ ක්‍රෙඩිට් කාඩ් එකට මේ ඩීල්ස් ටික තියෙනවා. මේ ඔෆර්ස් ටික තියෙනවා. අපි ක්‍රෙඩිට් කාඩ් එක ගන්නවා. ඊට පස්සේ තමයි තේරෙන්නේ අපිට සමහර විට ඒ ඔෆර්ස් වලට වියදම් වෙන්නෙත් නැහැ. ට්‍රිප් යන්නෙත් නැහැ. ගෙදරට දාලා තියෙනවා ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙනවා. ඒකේ ඉන්ට්‍රස්ට් එක ගෙවලා එතනින් අතරමං වෙනවා. ඒකින්ද ක්‍රෙඩිට් කාඩ්ස් ගද්දී අපි ඒකත් කල්පනා කරනවා. ඒක ක්ලියර් ක්ලැරිෆයි කරන්න පුළුවන් දෙන්නේ දැන් අර කියපු ඉන්ට්‍රස්ට් රේට් එක 18% නැත්නම් 20% ඒක වෙන්නේ අපිට ගෙවන්න බැරි නෑනේ. එතකොට අපි දැන් මොකක් හරි පේමන්ට් එකක් කරන්න ගියාම මේ පේමන්ට් එකේ ඩෙඩ්ලයින් එක මීට් වෙනවා නම් සාමාන්‍යයෙන් අපි අද ගෙවුවොත් එහෙම අද ගෙවන්න ඕනේ. නැත්නම් මාසෙක වගේ කාලයක් වුණත් ගෙවන්න පුළුවන් නම් ඒතකොට ඉන්ට්‍රස්ට් රේට් එක වෙන්නේ නැහැ. ඒ නිසා අර දිනෙත් කියෝ පොයින්ට් එකේ කියන්නේ ඩිසිප්ලින් එකක් නැතුව ගත්තොත් තමයි අර ඉන්ට්‍රස්ට් පේමන්ට්ස් ගෙවන්න වෙන්නේ. and මම හිතන්නේ ඒකට මේ ආපහු ක්ලැරිෆයි කරන්න මට මතකයි දිනෙත් කියන අර අපි කතා කරාම ස්ටොක් මාකට් මේකේ ස්ටොක් මාකට් එපිසෝඩ් එකේ කියනවා දැන් අපි අර platforms open කරලා youth එකට දෙන්න ඕනේ. හැබැයි ඒක ඔක්කොම boil down වෙන්නේ financial discipline එකට and financial literacy කියන එකට. ඒ වගේ මම හිතන්නේ credit card එක අර සිංහල ලස්සන කියමලා තියෙන පිහියක් ගන්න පුළුවන්, බෙලි කපන්නත් ගන්න පුළුවන්, බෙලි කපන්නත් ගන්න පුළුවන් කියලා. ඒ නිසා credit card එක කියන්නේ ඒ වගේ වෙපන් එකක්. ඔයාට ඒක පාවිච්චි කරලා ක්‍රෙඩිට් කාඩ් එක බස් කරන එක පාවිච්චි කරලා ඊට පස්සේ සල්ලි නැතුව පහට වැටෙන්නත් පුළුවන්. නැත්නම් ෆයිනෑන්ෂියල් ප්ලෑන් කරලා ඩිසිප්ලින් එක තියනවා නම් ඒකෙන් මාර ගාණක් ඉතුරු කරන්න පුළුවන් අවුරුද්ද හරහා. දැන් මාසෙකට ඉතුරු කරන්න පුළුවන් නම් 1000ක් අවුරුද්දේ 12000ක් වගේ ඉතුරු කරනවා. ඒ නිසා මම හිතන්නේ ක්‍රෙඩිට් කාඩ් එකත් අපරයක් දෙන්න. ක්‍රෙඩිට් කාඩ් එකත් ඒක පාවිච්චි කරන ඉස්සෙල්ලා ෆයිනෑන්ෂියල් ලිටරේට් වෙලා මේ මොකද්ද මම පාවිච්චි කරන්නේ මේ ඉන්ට්‍රස්ට් රේට්ස් මොනවද කියලා දැනගෙන තමයි ඒකත් පාවිච්චි කරනවා ජීවිතේ හැමදාම වගේ. දැන් අයියා කිව්වා වගේ අපි ක්‍රෙඩිට් කාඩ්ස් ඩෙබිට් කාඩ්ස් පාවිච්චි කරද්දී අපිට දෙනවා යම්කිසි ඔෆර්ස් and benefits දෙනවා. එතකොට මේ benefits දෙන්නේ ඇයි? හේතුව තමයි අපිව cashless economy එකක් සඳහා අපිව ගෙනියන්න. අපිව adapt කරන්න. හරිද? එතකොට cashless economy එකක් තුල long term අපි එහෙම හැමදාම offers දෙනවා නම් හැමදාම benefits දෙනවා නම් එතකොට එහෙම ආර්ථිකය පවතින්නේ නැහනේ. අයි නිතරම ඒකට දෙනවා නම් මේක යම්කිසි අර මායාවක් විතරයි අපි මේකට අනුවර්තනය කරගන්න. එතකොට අපි මේ කතා කරන මාතෘකාව ෂෝට් ටර්ම් විතරක් නෙවෙයි ලොන්ග් ටර්ම් බලනකොට කොහොමද මේකේ එක්සිස්ටන්සි එක කියලා. එතකොට ලොන්ග් ටර්ම් මේ හැමදාම ඔෆර්ස් දෙනවා නම් ඒක ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ කැෂ්ලස් ඉකොනොමි එකට ගිහිල්ලා. සහ තව අමතර දෙයක් දැන් කිව්වා වගේ අහුව කොහොමද මුදලේ ආරක්ෂාව පිළිබඳ කියලා. එතකොට මන් දකින්නේ ඒක සාපේක්ෂ රාමුවකින්. මොකද අපි දැන් මුදල් ගෙනියන බැංක් නෝට්ස් සහ කොයින්ස් වලින් දෙනවා නම් ඒක කාට හරි හොරකම් කරන ලේසි අපිට පහර දීලා හෝ ක්‍රම මොකක් හරි අපි කිඩ්නැප් කරලා හරි සල්ලි ගන්න හැකියි. එතකොට අපි ගත්තොත් දැන් අපි කැෂ්ලස් ඉකොනොමි එකක් අපි ගිහලා බැංකුවේ සල්ලි දානවා. අපිට මේ කම්පියුටරයිස් කරනවා සල්ලි. ඒතර අපි මේ කරලා තියෙන්නේ යම්කිසි මුදල් ප්‍රමාණයක් එන්ක්‍රිප්ට් කරලා තියෙන මොකක් හරි සයිබර් ස්පේස් එකක. එතකොට කිව්වා වගේ සිකියුරිටි සිස්ටම් එකෙන් හැක් කරලා ගන්නත් හැකියි. එතකොට ඒ වගේමයි අපි මේ සල්ලි ඔක්කොම එක තැනකට සෙන්ට්‍රලයිස් කරලා තියෙන්නේ. හරිද? ඒක අපි ස්ටෝක් කරලා තියෙන එක ප්ලේස් එකකට. එතකොට ඕනම කෙනෙක්ට ඕලුවන්න ෂට් ඩවුන් එකක් ගෙනල්ලා අර කිව්වා වගේ කම්පියුටරයිස් කරලා තියෙන ඉකොනොමි එකක් ෂට් ඩවුන් කරන්න හැකි. සහ ඒ වගේම ඒ කැෂ්ලස් ඉකොනොමි එකක් තුළ අපි දැක්ක ප්‍රශ්නනේ. ඒක බලපානවා අපි මුදල් බැංකුවේ තැන්පත් මුදල් අපි බැංකුවල වෙනම තැන්පත් කරලා. ඒ කියන්නේ තියෙන කෑෂ් බැංකුවේ ස්ටෝර් කරලා. හේතුව බලන්න යම්කිසි විදිහක ඒ මුදලේ විනිමය අනුපාතිකය විනිමය වටිනාකම කඩන් වැටුනොත් එතකොට නිකම් බැංක්ස් නෝට්ස් and coins විතර ඒක වටිනාකමක් නැහැ. සිම්බාබ්වේ වලට මොකක්ද උනේ? යාලා බැංක් නෝට්ස් ගොඩක් print කරා. එතකොට value එක මොකද? estimation value එක කඩන් වැට්ටා. එතකොට මුදලේ ආරක්ෂාව කියලා මුදල නැතිවීම ඇතිවීම විතරක් නෙවෙයි. අපි ඒකේ value එක පිළිබඳ අවධානයක් දිය යුතුයි. මොකද ඉකොනොමි එකක් පවතින නම් ඒ price අපි ඉකොනොමි එක පවතින transaction මතනේ. transaction එක බාණ්ඩේ වටිනාකම තීරණය කරන එක මොනිටරි කොහොමද ඒකේ value එක අපි තීරණය කරන price එකේ. ඒතර price එක තීරණය කරන මුදල් වල වටිනාකම නැති වුණොත් ඒක නිකම්ම නෝට්ටු ගොඩක් සහ කාසි ගොඩක් විතරයි. ඒතර ආරක්ෂාව කියන දේ අපිට එක රාමුවකින් ෆ්‍රේම් එකකින් ගිහලා බලන්න බෑ. ඒක හැම පැත්තෙම බලන්න ඕන දෙයක්. මම එන එකයි කිව්වේ අපි ආරක්ෂාව කියන එක මේක කැෂ්ලස් ඉකොනොමි වලත් කැෂ් යූසින් ඉකොනොමි වලත් දෙකේම බෙනිෆිට්ස් and disadvantages තියෙනවා. ඒතකොට අපි යනවා නම් හොඳයි නිතරම හයිබ්‍රිඩ් සිස්ටම් එකකට. ඒකට මම දෙයක් එකතු කරන්න කැමතියි. මම දැන් තුහාන් කිව්වා අපිට තියෙන පර්සනල් බෙනිෆිට්ස් ගැන ක්‍රෙඩිට් කාඩ් සහ කැෂ්ලස් ඉකොනොමික් මෙතඩ්ස් යූස් කරලා ගන්න පුළුවන්. මේ මල්ලි කියපු දේත් එක බලද්දී කතා කළා සිම්බාබ්වේට වෙච්ච දේ ගැන. දන්නවත් දන්නේ ඇමරිකාවේ මුදල් අච්චු ගහලා ඒක සංසගනය කරගන්න විතරක් අච්චු ගහලා සංසගනය කරගන්න විතරක් $200 billion වැය වෙනවා අවුරුද්දකට. දැන් මම හිතන්නේ මේ මාතෘකාව මේ වෙද්දී අපි ලංකාවෙත් ඇතුළත් කතා කරන දෙයක්. මුදල් අපි කොවිඩ් එකත් එක්ක අපි දන්නවා අපේ ෆොරින් රිසර්ව්ස් සෑහෙන්න නැති වුණා. අපිට සංචාරක කර්මාන්තයෙන් ඉන්කම් නැති වුණා. ඉතින් සල්ලි අච්චු ගහන්න සිද්ධ වුණා. ඉතින් මේක කොයිතාක් දුරකට යනවද? අපිට කැෂ්ලස් පේමන්ට් මෙතඩ් එකක් තිබ්බොත් මං හිතන්නේ ඒක
යම් කිසි දුකකට අඩු කර ගැනීමේ හැකියාව අපිට තියෙනවා. මොකද එහෙම වුණාම අපි කෑෂ් මතම ගඳා පවතින්නේ නැහැ. අපි දන්නවා මෙතන ඩිජිටල් පේමන්ට්ස් ඩිජිටල් කරන්සියක් අපේ රටේ තියෙනවා. හරි ඒ මාර්ගයෙන් අපිට යම් කිසි දෙයක් කරගන්න පුළුවන්. අපිට මුදල් සංසරණය කරගන්න මුදල් අච්චු ගන්න ඉතා විශාල මුදලක් වැය කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක එකක්. ඒ වගේම මේ මම කියන්න කැමති මේ කෑෂ්ලස් ඉකොනොමි කියන කන්සෙප්ට් එක කොහොමද එන්නේ කියලා. ඒක ගැන ලස්සන කතාවක් තියෙනවා. 1949 ඇමරිකාවේ තියෙන මේජර්ස් කැබින් ග්‍රිල් කියලා රෙස්ටොරන්ට් එකක්. මේකට එන මේ විසිට කෙනෙක් තමයි මේ ෆ්‍රැන්ක් මැක්නමා කියලා. ඔහු තෙන් ව්‍යාපාරිකයෙක්. දවසක් ඉතින් ඔහුගේ බිරිඳත් එක්ක එනවා මේ ඔහුගේ සේවාදායකයෙක් හම්බෙන්න. නැත්නම් අපි කියන බිස්නස් ක්ලයන්ට් කෙනෙක් හම්බෙන්න. ඉතින් බිස්නස් එක ගැන කතා කරලා ඩීල් එක ගැන කතා කරලා මේ දැන් කෑම වල බිල ගෙවන්න එපේ. බිල ගෙවන්න යනකොට මෙයාට මතක් වෙනවා මෙයා පර්ස් එක ගෙදර දාලා ඇවිල්ලා කියලා. ඉතින් මෙයාට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. අකමැත්තෙන් වුණත් වයිෆ් ගෙන් සල්ලි ඉල්ලලා තමයි ගෙවන්න ඕනේ. දැන් නිව්යෝර්ක් වල බිස්නස්මන් කෙනෙකුට තමන්ගේ බිරිඳගෙන් සල්ලි ඉල්ලලා ගෙවන එක තමන්ගේ බිස්නස් ක්ලයන්ට් ඉස්සරහ ටිකක් ලැජ්ජාශීලී දෙයක් නේ. ඉතින් මොහුට එදා මේ ගෙදර ගියාට පස්සේ මොහුට නිදා ගන්නවත් බැරුණා. මොහු ඇත්තටම හිටියේ මේ මං කොහොමද මේ වගේ දෙයක් ආයිත් මට වුණොත් මං මොකද කරන්නේ? ඉතින් මෙයාට මෙහෙම හිතනකොට මේ අයිඩියා එකක් එනවා. ඊට පස්සේ මෙයා කතා කරන තමන්ගේ මිත්‍රයෙක් එක්ක ඔහු නීතිඥයෙක් ස්නයිඩර් කියලා. ඉතින් ඊට පස්සේ ඔවුන් දෙන කතා කරලා ආයිත් මේ රෙස්ටොරන්ට් එකට යනවා. රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා කියනවා අපිට මෙන්න මේ වගේ අයිඩියා එකක් තියෙනවා. ඔයා කැමතිද අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න? ඊට පස්සේ 1951 තවත් රෙස්ටොරන්ට් ගොඩක් එක්ක මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරනවා මේ charge it sign it නැත්නම් අපි කියනවා අය කිරීම සහ අත්සන් කිරීමේ කාඩ් පතක්. මේක රෙජිස්ටර් කරන බිස්නස් නේම් එක තමයි Diners Club. මම හිතන්නේ ගොඩක් දෙනා අහලා ඇති දැන් වෙනකොට. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයෝ මම හිතන්නේ කනෙක්ට් වෙයි ඒ Diners Club කියන මේකත් එක්ක. මොකද Diners Club කියන්නේ ලෝකේ තියෙන ප්‍රසිද්ධම Visa නැත්නම් ඔය Mastercard වගේ ප්‍රසිද්ධම ක්‍රෙඩිට් කාඩ් කම්පැනි එකක්. ඉතින් එහෙම තමයි ඔය ක්‍රෙඩිට් කාඩ් කියන එක ඇති වෙන්නේ. ඒක ඇත්තටම මේ මිනිස්සුන්ගේ කන්වීනියන්ස් එක සඳහා හදපු එකක් මිසක් අපි ඇත්තටම ඒක හදලා තියෙන්නේ මේ කෑෂ්ලස් ඉකොනොමි එකක් ගැන එහෙම හිතලවත් නෙමෙයි. ඉතින් අහම්බෙන් ඇති වෙච්ච දෙයක්. හොඳයි. ඒ අහම්බෙකින් අපිට හම්බෙච්ච මේ මුදල් රහිත ආර්ථික ක්‍රමය මොන විදිහටද අපි භාවිතා කරන්නට ඕනේ? භාවිතයේදී ඇතිවෙන ගැටලු එහෙම නැත්නම් ප්‍රශ්න මොනවද කියන කරුණු පිළිබඳව අද මේ තරුණ තරුණීන් 6 දෙනා එක්ක අපි කතා කරා. ඇත්තටම අපි යොමු වෙන්නට ඕනේ මුදල් රහිත ආර්ථිකයකටද එහෙමත් නැත්නම් අපි තවමත් මුදල් එක ගනුදෙනු කරන්නට අවශ්‍යද? එහෙම නැත්නම් මේ දෙකම එහෙම නැත්නම් මුදල් රහිත කියන මේ ක්‍රම දෙකම එකට එකතු වෙච්ච දෙමුහුම් ක්‍රමයකටද ගමන් කරන්නට ඕනේ. අපි බලමු අවසාන නිගමනයන් 6 මේ කතිකයින් 6 දෙනාගේ මේ කෙටි විරාමයෙන් අනතුරුව. After that short commercial break, we are now back at Seetala Itala, where we were discussing the issues related to transitioning into a cashless economy in Sri Lanka and around the world as well. So let's hear it from the speakers about what their final word is on this topic. Starting from Tuhan. Thank you, Sandro. And since we talked about the cashless economy, I want to highlight about the investment opportunities that it brings with the cashless economy. As per JP Morgan Chase, one of the prominent investment banks in the world, what they say is that Bitcoin, a prominent cashless mode these days, that is one of the buzzwords these days, and what they say is that the Bitcoin could go up to $130,000 US in the years to come. But at the present, Sri Lanka is still catching up with payment methods like PayPal because the current regulatory system is quite outdated, and it also has the culture that we have in the country also plays a major role in that. So what I want to urge the government and all the people who are watching this right now is that all the people of power who are watching this right now is to make the regulations needed for the people to invest in these cashless mechanisms so people could actually be financially free, and it would also reduce the burden that you have the government has on the people because they are financially literate and free. And about the people, what I want to tell you is that be financially disciplined.
there could be so many methods that are out there, but if you're not financially disciplined, no matter how educated you are, no matter how rich you are, you would eventually be poor. So if you want to make use of these mechanisms, the opportunities that are out there, be financially literate, be financially disciplined, because just like anything, finances could be used for best to be richer or to be poor. So be financially disciplined and be financially literate. I wish you all the best in reaping the benefits of a cashless economy. Thank you. අපි අද මුදල් රහිත ආර්ථිකයකට යාමේදී ඇති වෙන ගැටලු තමයි සාකච්ඡා කරේ. ඉතින් ප්‍රධාන වශයෙන් අපි කතා කරා අපිට අවශ්‍ය වෙන මූල්‍යමය විනය. ඉතින් ඒ දේත් ඇති කරගෙන අවශ්‍ය දැනුවත් වීමත් ලබා දීලා අපි මුදල් රහිත ආර්ථිකයකට යනවා නම් අපි ඩිජිටල් කරණය සහිත ආර්ථිකයකට යනවා නම් අපි ඒ සඳහා වෙන අභියෝගත් සාර්ථකව ජයගෙන ඉදිරියට යමු. ස්තුතියි. අපි දැන් කියපු කෑෂ්ලස් ඉකොනොමි එකට යන්න අපි කිසියම් වූ රටක් මොඩල් එකක් විදිහට ගන්නවා නම් මම හිතන්නේ අපිට තියෙන හොඳ මොඩල් එක තමයි අපේ අසල්වැසි රට ඉන්දියාව. 2016 තමයි යුනිෆයිඩ් පේමන්ට් සිස්ටම් කියලා එකකින් පටන් ගන්න මේගොල්ලෝ. 2020 අගගෙන බලන්න නගේන්ද්‍ර මෝඩිගේ නිදහස් දින කතාව. ඔහු කියනවා එතනදී ගමේ අපේ ගම්වලක් තියෙනවනේ අද මුදලට හෙට ණයට කියලා. ඉන්දියාවේ ගම්වලත් ඕකම තියෙනවා. අද මුදලට හෙට ණයට. එයා කියනවා අද මුදලට හෙට ණයට කියන එක වෙනුවට හැම ගමේ තියෙන කඩේකම yes to digital money no to cash කියන එක ඩිස්ප්ලේ කරන්න කියන එක. ඔහු එතනින් මම අදහස් කරන්නේ මේ cashless economy එකට අපිට ට්‍රාන්ස්ෆර් වෙන්න බෑ government එකක නැත්නම් strong leadership එකක support එක නැතිව. ඉතින් hybrid system එකකට යන්න උනත් ඒ කියන්නේ cashless ඒ වගේම cashless payment method ඒ වගේම මුදල් තියෙන payment method එකකට යන්න උනත් මම හිතන්නේ අපිට ඒක දේශපාලන තීරණයක් දේශපාලන නායකත්වයේ විසින් ගත යුතු තීරණයක්. ඒ වගේම ඒකට ඇඩප්ට් වීම නැත්නම් ඒකට අනුගත වීම අපි විසින් ගත යුතු තීරණයක්. That being said, my final remarks revolve around both aspects actually, like I brought forward to you guys in terms of the hybrid system. Yes, what Tuhan said and what everyone brought forward, it was a double-edged sword that we saw being thrown across the sides here. But in terms of infrastructure, in terms of the moving into a cashless economy, I do not think that Sri Lanka has the infrastructure for this. One is because in terms of payment gateways, Sri Lanka up to this date has only one company that registered and got approval actually 6 months ago. That is not a bank which can authorize payment gateways online, okay? And this company was called Pay Here, and he had to fight for 20 years in order to get this. This guy started 20 years ago in trying to get, not 20 years, 12 years ago in terms of trying to start a payment gateway. And all the Sri Lankan officials had denied him because only banks were authorized to do this. And this is why PayPal and all of this got late for Sri Lanka. And it's, I think even as of today, like even business transactions can't happen via PayPal, right? And if we're moving 100% into a cashless economy, there has to be so many regulatories that can come forward, because in terms of Asia, there's so much of countries that have advanced so fast in terms of having mobile payments, the touch and go systems and all of that. Sri Lanka is way behind, and in terms of moving suddenly into a cashless economy, it's unbelievably untrue, all right? So a hybrid system would obviously be something that can be incorporated with discipline as well, is what I would always say. Thank you so much for your time. අපි කොච්චර සොයන් විනය ගැන කතා කරත් කොච්චර ඩිසිප්ලින් ගැන ආගියුමන්ට්ස් කියත් නැතත් අපි මොනවා නැතත් මිනිස් විදියට අපි තෝරගන්න අපිට ලේසිම ක්‍රියාවලිය. The easiest method first. ඒක හින්දා දැන් අපි ඇත්තටම transition වෙද්දී cashless economy එකට අපි කල්පනාවෙන් තියාගන්න ඕනේ. අපි හැම වෙලේම අපේ ලේසිය තකම වැඩ කරන්න ගියොත් අනිවාර්යෙන් අනාථ වෙන්න තියෙන chance එක වැඩි. ඒක හින්දා බුද්ධිමත්ම සමහර වෙලාවට අපිට ඉන්කන්වීනියන්ට් දෙයක් වෙන්න පුළුවන්. සමහර විට දුෂ්කර ක්‍රියාවක් වෙන්න පුළුවන්. නමුත් මුදල් භාවිතයෙන් කරන්න වෙන ගනුදෙනුවක් කරන්න හැකියාවක් තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම මේක කන්වීනියන්ස් මත නොකර හිටියොත් තමන්ටම කරගන්නේ වරදක් වෙන්න පුළුවන්. ඒක හින්දා බුද්ධිමත් තීරණයක් ගන්න තමන් මොන වගේ සිස්ටම් එකක්ද ඇඩොප්ට් කරන්නේ, තමන් සම්පූර්ණයෙන්ම කාඩ් භාවිතයට යනවද නැත්නම් මුදල් භාවිතයට යනවද නැත්නම් හයිබ්‍රිඩ් සිස්ටම් එකකට යනවද අපේ ප්‍රෝග්‍රෑම් එකේ කතා වුණා වගේම. ස්තුතියි කාලයට. මම කැමති කෑෂ්ලස් ඉකොනොමි එකේ තියෙන එක කොටසක් පිළිබඳව, ඒ කියන්නේ වර්චුවල් කරන්සිස් පිළිබඳව කතා කරා මෙතනදී. එතකොට මගේ අදහස තමයි අපි වර්චුවල් කරන්සිස් ඉෂුව කරන අපි බලය දෙන ආයතන එකට සෙන්ට්‍රලයිස් කරන්න ඕනේ. එහෙම නැතුව නිදහස් ආයතන විසින් ඔවුන්ට හිතුමතේට කරන්සිස් ඉෂුව කරන්න යාලට අවසර දෙනවා නම් ඇත්තටම
ආර්ථිකය වැටීමට ඉදිරියේදී ලොකු හේතුවක් මොකද? ඉදිරියට ආර්ථිකය අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාට යනවා ක්‍රිප්ටෝකරන්සිස් පදනම් කරගෙන. එතකොට බලන්න අද මේ සතිය වන විට අලුත් කොයින් එකක් තියෙන ඩොජි කොයින්. ඒ කියන්නේ මීම් එකක් මතකයි වල්ලෙක්ගේ මීම් එකක් ඇවිල්ලා ඒ කොයින් එකට ජෝක් එකකට හදපු එකක් 2013 දී කොයින් එක. අද ඒ කොයින් එකේ වැලියු එක 400 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ සම්පූර්ණ ස්ටෝර් එකේ එස්ටිමේෂන් එකේ තියෙනවා $40 billion. හරිද? එතකොට ජෝක් එකකට හදපු මේ ට්‍රාන්සැක්ෂන් යුනිට් එක අවසානයේ අද ආර්ථිකය තුල ක්‍රිප්ටෝකරන්සි ඉකොනොමි එක තුල ලොකු වැකියුම් මේ බබල් එකක් හදලා තියෙනවා නම් වහිතන්න ඉදිරියට සම්පූර්ණ එන්ටයර් ඉකොනොමි එක තුල වැකියුම්ස් and බබල්ස් හදන්න මේ ක්‍රිප්ටෝකරන්සි එකට බැරිද? හදනවා අනිවාර්යයෙන්. වැකියුම් and බබල් එකක් આવත් අනිවාර්යයෙන්ම එතනින් එහාට සම්පූර්ණයෙන්ම ඩවුන් වෙනවා ඉකොනොමි එකක්. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ හැමදේම ඔතොරයිස් කරන්න ඕන සහ නිසි ආයතනයක් විසින් ක්‍රිප්ටෝකරන්සිස් and ඩිජිටල් කරන්සිස් කියන එක අනිවාර්යයෙන්ම මැනිපියුලේට් කරන එක කළ යුතුමයි. Thank you. අද අපි සීතල ඊතල වැඩසටහනෙන් කතා කරේ මේ මුදල් රහිත ආර්ථිකයකට යොමු වීමේදී ඇතිවිය හැකි ගැටලු පිළිබඳව. මුදල් කියන්නේ අද වෙන විට මූලික මිනිස් අවශ්‍යතාවයක් වෙලා. ඔබට මට මේ සියලු දෙනාටම මුදල් කියන දේ අත්‍යවශ්‍යයි. නමුත් මේ මුදල් එහෙමත් නැත්නම් මේ කාසි නෝට්ටු එක්කද අපි තවදුරටත් ඉදිරියට යන්නේ. මේ දියුණු වෙන ලෝකයේත් එක්ක ගනුදෙනු බොහොමයක් කරන ලෝකයක ජීවත් වෙන අපිට පුළුවන් ද මේ මුදල් රහිත ආර්ථික ක්‍රමයකට යොමු වෙන්න. අද මේ තරුණ තරුණීන් 6 දෙනා කතා කරපු විදිහට අපිට ගැටලු බොහොමයක් තියෙනවා. මේ ගැටලු निराකරණය කරගන්න රජයක් එහෙම නැත්නම් වගකිව යුතු මූල්‍ය ආයතන මැදිහත් වීමෙන් පුළුවන් නම් නිසි විසඳුම් ලබා දෙන්නට අපිට හැකි වෙයි. මේ මුදල් පරිහරණය කරන එහෙමත් නැත්නම් මුදල් පරිහරණයත් එක්ක මුදල් රහිත ඔන්ලයින් ආර්ථික ක්‍රමයකට ගමන් කරන්නට අපි බුද්ධිමත්ව තීරණ ගනිමු. රටේ බලධාරිනි ඔබටයි මේ ආයාචනය. ඔබට හැකි නිවැරදි තීරණ අරගෙන රටේ ආර්ථිකය සවිමත් කිරීමට ආර්ථිකමය පද්ධතියක් ස්ථාපිත කරන්න. At the end of the day, it is what you decide with this information that we give you here at Seethala Eethala. Because we today talk to you about something that you may have heard, something that you may not have heard entirely, a cashless economy. But remember, right now we are in an economy where there is cash, there is notes and coins, and there is also a cashless side to it as well. What do you choose to use? Where does your wisdom tell you to go? That is what is the most important thing. And if you are a government official watching, please, we urge you to take the procedures necessary to make sure that the people can move forward in terms of economic growth in this country as well. These are the things that the youth has to say to all of you with regards to this. Have a great night and thank you very much. See you next week on another episode of Seethala Eethala.